ආයිබෝන් ද්වීප්තේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාවේ 12 ශ්‍රේණිය රසායන විද්‍යා පාඩම් මාලාවේ දෙවැනි පාඩම සමග අද අප එක්වලා ඉන්නේ. ඔබට මතක ඇති පසුගිය පාඩම මගින් මා විසින් ඉදිරිපත් කරන ලද කරුණු. එහිදී අප 12 ශ්‍රේණිය පළමු ඒකකයේ පරමාණුක ව්‍යුහයේ යටතේදී එක නිපුණතා මට්ටමට අදාළ වන මූලික කරුණු සාකච්ඡා කරා. ඒ යටතේදී ඔබට මතක ඇති ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීමට අදාළ පරීක්ෂණය, ඒ වගේම ප්‍රෝටෝනය සොයා ගැනීමට අදාළ පරීක්ෂණය අපි සාකච්ඡා කර අවසන් කරා. අද මෙම පාඩම යටතේදී එම කරුණු අප අවසන් කර කරුණු වල සිට ඉදිරි කරුණු විශේෂයෙන් සාකච්ඡාවට වාජනය කරනවා. ප්‍රෝටෝනය සහ ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම ගැන අපි කතා කරපු දේවල් මම කෙටියෙන් නැවතත් ඔබට මතක් කරොත්, ඉලෙක්ට්‍රෝනය සම්බන්ධ පරීක්ෂණවලදී අපි ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීමේ ගෞරවය මූලිකව ලබා දෙන්නේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයාට. ඒ වගේම ප්‍රෝටෝනය සම්බන්ධව කරන ලද පරීක්ෂණවලදී නාල කිරණ පරීක්ෂාවේදී ඒ නාල කිරණ පරීක්ෂාව ගෝල්ඩ්ස්ටයින් විසින් සිදු කරත් පසුව ඒ ගුණ පරීක්ෂා කිරීමට තොම්සන් මැදිහත් වුණා. නමුත් අවසානයේදී ඒ නාල කිරණ පරීක්ෂාවට අදාළ වන පරමාණුවේ මූලික උපපරමාණුක අංශු වර්ගය තහවුරු කිරීම සිද්ධ කරනු ලැබුවේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. එම නිසා අපි ප්‍රෝටෝනය සොයාගත් විද්‍යාඥයා ලෙස හඳුන්වන්නේ රදර්ෆර්ඩ්. අපි එම කරුණවල සිට මේ ඉතිහාසයේ මේ විද්‍යාත්මක පදනම නැත්නම් මේ විද්‍යාත්මක කරුණු විකාශනය වෙලා තියෙන ආකාරය ඉදිරියට විමසා බැලුවොත් අපිට ඊළඟට කතා කරන්න තියෙන මාතෘකාව තමයි මේ විකිරණශීලීතාවය කියන එක. අපි බැලුවොත් මුලින්ම මේ විකිරණශීලීතාවය කියලා කියන්නේ මොකක්ද කියන එක ඈත අතීතයේ සිටම මිනිස්සු අධ්‍යයනය කරපු නැත්නම් ඔවුන් අත්දැකපු කරුණක් තමයි මේ ඇතැම් මූලද්‍රව්‍ය සහ ඛනිජ වර්ග වලින් යම් යම් කිරණ නිකුත් වන බව. මෙහිදී විකිරණශීලීතාවය කියලා අපි හඳුන්වන්නේ මේ යම් සමහර මූලද්‍රව්‍ය සහ ඛනිජ වර්ග වලින් ඇතැම් විශේෂිත ගුණ, ඒ කියන්නේ විනිවිද යාමේ ගුණය, අයනීකාරක ගුණය වැනි ගුණ පවතින කිරණ වර්ග ස්වයන් සිද්ධව නිකුත් වීම. ඒ කියන්නේ මේ සමහර මූලද්‍රව්‍ය හෝ ඒවැය සංයෝග ස්වභාවයේ අපි ඕනිම තැනක තියලා තිබ්බොත් ඒවෙන් ඒ කිරණ නිකුත් වෙනවා. මෙහිදී නිකුත් වෙන කිරණ වර්ග අධ්‍යයනය කරාට පස්සේ මූලික කිරණ වර්ග 3ක් නිකුත් වෙනවා කියන එක හොයාගෙන තියෙනවා. ඇත්තටම මේ විකිරණශීලීතාවය කියන එකේ නිකුත් වෙන කිරණ වර්ග ගත්තොත් 3කට වැඩිය තියෙනවා. මූලිකව 5ක් විතර ගන්න පුළුවන්. නමුත් අපේ සීමාව යටතේ අපි මූලිකව කිරණ වර්ග 3ක් පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒවා අපි නම් කරනවා ඇල්ෆා කිරණ, බීටා කිරණ සහ ගැමා කිරණ විදිහට. මම මේ කොටසේ සටහන් වලට යොමු වෙන්න කලින් ඔබට පොඩි අදහසක් ලබා දෙන්නම්. ඇත්තටම මේ විකිරණශීලීතාවය කියන එකේ පෙන්눔 කරනු ලබන්නේ යම්කිසි මූලද්‍රව්‍යයක න්‍යෂ්ටියක්, නැත්නම් ඔබ දැනටමත් දන්නා පරිදි මූලද්‍රව්‍යයක න්‍යෂ්ටියක් අස්ථායි වන විටදී එය ස්ථායීතාවයක් ඇති කර ගැනීම සඳහා තමයි මේ කිරණ වර්ග නිකුත් වෙන්නේ. අපිට මේ කොටස අවසානයේදී තේරුම් ගන්න පුළුවන් ඇයි මේ වගේ න්‍යෂ්ටියක් අස්ථායි වෙන්නේ සහ අස්ථායි වෙන්න බලපාන හේතු මොනවාද කියන එක. එතකොට විකිරණශීලීතාවය කියන එක අපිට සරලව හඳුන්වන්න පුළුවන් මේ විදිහට. මේකේ ප්‍රධාන ආකාර 3ක් තමයි රදර්ෆර්ඩ් හොයාගත්තේ. ඒ ආකාර 3 තමයි මම කිව්වේ ඇල්ෆා, බීටා සහ ගැමා කිරණ කියලා. අපි බැලුවොත් මේ කිරණ ආකාර 3 වෙන්වෙන්ව මොනවද කියන එක. මේ ඇල්ෆා කිරණ කියලා කියන්නේ ඇත්තටම මේ හීලියම් න්‍යෂ්ටියක්.
හීලියම් න්‍යෂ්ටියක්. ඒකෙදි ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක් සහිත අංශුවක් තවත් න්‍යෂ්ටියකින් නිකුත් වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔබට නියුට්‍රෝනය සොයා ගැනීම සම්බන්ධ පරීක්ෂණය අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. නමුත් ඔබ සාමාන්‍ය පෙළ දැනුමෙන් පවා දන්න දෙයක් නියුට්‍රෝන සහ ප්‍රෝටෝන න්‍යෂ්ටිය තුල රාශීභූත වෙලා නැත්නම් න්‍යෂ්ටිය තුල කේන්ද්‍රගත වෙලා තියෙනවා කියන එක. එතකොට අස්ථායි වෙච්ච න්‍යෂ්ටියකින් ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක් සහිත අංශුවක් නිකුත් වෙනවා නම් ඒ අංශුව තමයි අපි ඇල්ෆා අංශුවක් විදිහට සලකන්නේ. එතකොට මේ ඇල්ෆා අංශු කිරණ වශයෙන් නිකුත් වීම සිද්ධ වෙනවා. එතකොට ඔබට මෙතනදී පැහැදිලි වෙනවා ඇල්ෆා අංශුවක් කියනු ප්‍රෝටෝන දෙකකින් සහ නියුට්‍රෝන දෙකකින් සමන්විත අංශුවක්. කියන්නේ හීලියම් න්‍යෂ්ටියක් කියලා අපිට සලකන්න පුළුවන්. මේ විකිරණශීලීතාවයට අදාළව ඔබගෙන් විෂය නිර්දේශයේ මේ සරල ප්‍රතික්‍රියා ලියා ගැනීමේ හැකියාව පරීක්ෂා කරනු ලබනවා. අපි මේ ප්‍රතික්‍රියා වලට කියන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කියලා. අපි රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් තුලනය කිරීම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා රසායනික ගණනය කිරීම එකකේදී. නමුත් මෙහිදී මම ඔබට යම්කිසි අදහසක් ලබා දෙන්නම් මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලනය කරන ආකාරය සම්බන්ධයෙන්. ඔබට මේ උදාහරණයේ පේනවා ඇති. මෙතනදී මම දක්වලා තියෙනවා මේ රේඩෝන් කියන විකිරණශීලී මූලද්‍රව්‍ය. මේ මූලද්‍රව්‍ය සංකේතය පිළිබඳවත් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. දැනට ඔබ දන්නා දේ මේ ස්කන්ධ ක්‍රමාංකය මේ පරමාණුක ක්‍රමාංකය. එතකොට මේ විකිරණශීලී මූලද්‍රව්‍ය පරමාණුවෙන් ඇල්ෆා අංශුවක් නිකුත් වුණොත් මේ ඇල්ෆා අංශුව මට නිරූපණය කරන්න පුළුවන් මේ කියන ඕනෑම ආකාරයකට. එතනදී එයාගේ ආරෝපණයක් තිබුණට ආරෝපණය නොලියා අපිට සමීකරණය තුල ලියන්නත් පුළුවන්. එතකොට ඇල්ෆා කියලා ගන්න පුළුවන්. නැත්නම් ඇල්ෆා 4 2 කියලා ලියනවා. මේකේ අදහස මේ ඇල්ෆා අංශුවේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන වල එකතුව ආරෝපණයක් පවතින නිසා මේ ආකාරයට ධන 2 කියලා දාලා ලියන්නත් පුළුවන්. එතකොට මේ ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක් මේ න්‍යෂ්ටියෙන් ඉවත් වුණොත් මේ 86 කියන ප්‍රෝටෝන සංඛ්‍යාව නැත්නම් පරමාණුක ක්‍රමාංකය ඔබට පැහැදිලි වෙනවා ඇති. දැන් 84 බවට පත් වෙලා තියෙනවා. පරමාණුක ක්‍රමාංකයේ ඒකක දෙකකින් අඩු වෙනවා. ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය ඔබට පැහැදිලි මෙතන 222 දැන් 218 වෙලා එකක 4කින් අඩු වෙලා තියෙනවා. එතකොට මේ සමීකරණය දැන් තුලණය වෙලා තියෙනවා. මෙහිදී අපි ආරෝපණ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක නිසා මෙතනදී හීලියම් වෙනුවට ඇල්ෆා කියන එක ඔබට ලියන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මේ සමීකරණය දැන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට අදාළ සමීකරණයක්. එතකොට ඇල්ෆා අංශුවක් නිකුත් වීමෙන් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය ඒකක 2කින් අඩු වෙනවා. ස්කන්ධ ක්‍රමාංකය ඒකක 4කින් අඩු වෙලා තියෙනවා. එතකොට මේ එක ඇල්ෆා අංශුවක් නිකුත් වීම හරහා අපි ඊළඟට බලමු බීටා කිරණ නැත්නම් බීටා අංශුවක් කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මේ බීටා කිරණයක් නැත්නම් බීටා අංශුවක් කියලා අපි සලකනු ලබන්නේ පරමාණුවක න්‍යෂ්ටියකින් යම්කිසි න්‍යෂ්ටියකින් නිකුත් වෙන ඉලෙක්ට්‍රෝනයක්. ඔබ මෙහිදී නිවැරදිවම දැනගත යුතු කරුණ න්‍යෂ්ටියකින් නිකුත් වෙන ඉලෙක්ට්‍රෝනයක්. දැන් න්‍යෂ්ටි තුල ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැහැ කියන එක අපි ඉගෙන ගන්නවා. හැබැයි න්‍යෂ්ටිය තුලදී ඉලෙක්ට්‍රෝනයක් සෑදීමට පුළුවන්. ඒ ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටියකදී සෑදුනොත් ඒ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටියෙන් ඉවත් වෙනවා. එසේ ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන තමයි අපි මේ බීටා කිරණ කියලා හඳුන්වනු ලබන්නේ. කියන්නේ න්‍යෂ්ටියකින් ඉවත් වෙලා ත්වරණය වෙන අධික වේගයකින් ගමන් ගන්නා ඉලෙක්ට්‍රෝන. එතකොට බීටා අංශුවක් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඔබට මා මේ නිරූපණය කරලා තියෙන ආකාර වලින් ඕනෑම ආකාරයකින්. ඔබට මේකෙදි පැහැදිලි වෙනවා දැන් බීටා අංශුවක් නිරූපණය කරන්න පුළුවන්. මේ බීටා කියන සංකේතය ඒක බීටා බිඳුව ඍණ 1 විදිහට නිරූපණය කරන්න පුළුවන්. නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් නිසා E බිඳුව ඍණ 1 විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට බීටා අංශුවක් ඔබට නිරූපණය කරන්න පුළුවන්
මම මෙතන මේ දක්වලා තියෙන ඕනෑම ආකාරයකින් බීටා අංශුවක් නිරූපණය කරන්න පුළුවන්. බීටා මේ ආකාරයෙන් හෝ ඉලෙක්ට්‍රෝනයක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මෙතනදී ඔබට පැහැදිලි වෙනවා මේ විකිරණශීලී න්‍යෂ්ටියකින් නිකුත් වෙලා ඉහළ වේගයෙන් ගමන් ගන්න ඉලෙක්ට්‍රෝන තමයි බීටා කිරණ විදිහට හඳුන්වන්නේ. තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි න්‍යෂ්ටිය තුලදී මේ බීටා අංශුවක් නිපදවීම නැත්නම් සෑදීම සිද්ධ වන්නේ කොහොමද කියන එක. ඔබ එය නිසි පරිදි අවබෝධ කරගත්තොත් මේ බීටා කිරණ නිකුත් වීමට අදාළව ප්‍රතික්‍රියා තුලනය කිරීම පහසුවෙන් සිදු කරගන්න පුළුවන්. න්‍යෂ්ටියක් තුලදී නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත්වීමේ අවස්ථාවකදී තමයි බීටා අංශුවක් නිකුත් වීම සිද්ධ වන්නේ. එතකොට මම මෙතනදී පෙන්눔 කරලා තියෙනවා න්‍යෂ්ටියේදී තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනකොට මේ බීටා අංශුවක් නිකුත් වෙනවා. එතකොට න්‍යෂ්ටිය තුලදී මේ නියුට්‍රෝන ප්‍රෝටෝන එකිනෙක පරිවර්තනය වීම සිද්ධ වෙන්න පුළුවන්. අපි උසස් පෙළ මට්ටමේදී දීර්ඝව සාකච්ඡා කරන්නේ නැති වුණත් න්‍යෂ්ටිය තුලදී ඊටා සංකීර්ණ ක්‍රියාවලින් රසක් සිද්ධ වෙනවා. එතනදී ඔබට මම පොඩි අදහසක් මේ සම්බන්ධයෙන් දෙන්නේ මේ බීටා අංශුවක් නිකුත් වීමේදී වෙන්නේ න්‍යෂ්ටියක් තුළ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙන එක. එහෙනම් ඔබට මෙතනදී තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි බීටා අංශුවක් නිකුත් වෙන අවස්ථාවකදී පරමාණුක ක්‍රමාංකය, ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව එකකින් වැඩි විය යුතු බව. එසේ වැඩි වෙන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව එකකින් අඩු වෙලා. ඒ කියන්නේ බීටා අංශුවක් නිකුත් වීම තුලින් යම්කිසි මූලද්‍රව්‍යයකට අදාළ න්‍යෂ්ටියක ඒ පරමාණුක ක්‍රමාංකයේ අගය ඒකක එකකින් වැඩි වෙනවා. හැබැයි ස්කන්ධ ක්‍රමාංකයේ අගය, ඒ කියන්නේ නියුක්ලියෝන සංඛ්‍යාව කියලා අපි ඉදිරියේදී ඉගෙන ගන්න දේ න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව එලෙසම පවතිනවා. වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම සමීකරණයකින් උදාහරණයක් නිරූපණය කළොත් මේ නිකල් 63 කියන සමස්ථානිකය බීටා අංශුවක් විමෝචනය කරොත් මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 28 තියෙන්නේ. 28 පරමාණුක ක්‍රමාංකය බීටා අංශුවක් නිකුත් කිරීම හරහා පරමාණුක ක්‍රමාංකය ඒකක එකකින් වැඩි වෙනවා. පරමාණුක ක්‍රමාංකය ඒකක එකකින් වැඩි වෙනවා කියන්නේ ඒ මූලද්‍රව්‍යයේ අනන්‍යතාවය දැන් නැහැ. අලුත් මූලද්‍රව්‍යයක් තමයි මෙතනදී හැදිලා තියෙන්නේ. එතකොට පරමාණු ක්‍රමාංකය 29 වෙනවා. ඒ කියන්නේ කොප. එතකොට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී මේ ඇල්ෆා බීටා විමෝචනය වීම හරහා ඔබට මෙතෙන්දි පැහැදිලි වෙන්න ඕනි දැන් මේ පවතින මූලද්‍රව්‍යයකින් තවත් මූලද්‍රව්‍යයක් හෝ මූලද්‍රව්‍ය සෑදීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හරහා මූලද්‍රව්‍ය පවතින මූලද්‍රව්‍ය නව මූලද්‍රව්‍ය බවට පත්වීම සිද්ධ වෙනවා. රසායනික ප්‍රතික්‍රියා තුළදී මේ මූලද්‍රව්‍ය පරමාණු විනාශ වීම හෝ මැවීම සිදු නොවුණත් අලුත් පරමාණු මූලද්‍රව්‍ය පරමාණු සෑදීම සහ පවතින මූලද්‍රව්‍ය පරමාණු වෙනත් මූලද්‍රව්‍ය පරමාණු බවට පත්වීම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී සිද්ධ වෙනවා. මේ ඇල්ෆා සහ බීටා කිරණ විමෝචනයත් සමගම ඉතා ඉහළ ශක්ති ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඇත්තටම මේ නිකුත් වෙන ශක්තිය නිකුත් වෙන්නේ අධිශක්ති විද්‍යුත් චුම්බක තරංග විදිහට. දැන් මේ වචනේ ඔබ සාමාන්‍ය පෙළදී අහලා තියෙනවා. උසස් පෙළදී අපි ඉදිරි කොටසේදී ඉගෙන ගන්නු ලබන කරුණක් විද්‍යුත් චුම්බක විකිරණ. එතකොට ශක්තිය මේ ප්‍රචාරණය වෙන නැත්නම් ශක්තිය පිට කිරීම හෝ අවශෝෂණය කරගනු ලබන එක ආකාරයක් තමයි මේ විද්‍යුත් චුම්බක විකිරණ. ඒකෙත් අධිශක්ති විද්‍යුත් චුම්බක විකිරණ විදිහට තමයි මේ ඇල්ෆා සහ බීටා කිරණ විමෝචනයත් සමග නිකුත් වෙන ශක්තිය පිට වෙන්නේ. ඒ පිට වෙන විකිරණ ගැමා කිරණ කියලා අපි හඳුන්වනු ලබනවා. බොහෝ අවස්ථාවලදී ඒ ගැමා කිරණ කියන ඉතාම ඉහළ ශක්තියක් තියෙන විකිරණ විදිහට තමයි මේ ශක්තිය පිට වෙන්නේ. හේතුව ඉතාම ඉහළ ශක්ති ප්‍රමාණයක් පිට වෙන නිසා.
එතකොට මෙතෙන්දී ඔබට පැහැදිලි වෙනවා මේවා අධිශක්ති විද්‍යුත් චුම්බක විකිරණ. මේ ඇල්ෆා බීටා කිරණ නිකුත් වීමට සමගාමීව තමයි මේ ශක්තිය නිකුත් වෙන්නේ. මේ කරුණු තරම් කෙටි තරංගායාම සහිත ෆෝටෝන කියන දේ අපි ඉදිරි කොටසේදී ඉතා දීර්ඝව පැහැදිලි කරනවා. අපි ඊළඟ කරුණ දැන් රදර්ෆර්ඩ් මේ දේවල් මේ කරුණු හොයාගත් ගැනීමත් සමග ඔහු පරීක්ෂණාත්මකව ඔප්පු කරපු කරුණක් තමයි මේ ඇල්ෆා සහ බීටා කිරණ විද්‍යුත් ක්ෂේත්‍ර මගින් උත්ක්‍රමණයකට ලක්වන බව. එතනදී ඇත්තට මේ ඇල්ෆා සහ බීටා කිරණවල ආරෝපණ පිළිබඳ අදහසක් අපිට ලබා ගන්න පුළුවන් වගේම ඒවා ස්කන්ධ සංසන්දනය කිරීමේ හැකියාවකුත් අපිට පවතිනවා. ඇල්ෆා සහ බීටා අංශු මේ විද්‍යුත් ක්ෂේත්‍ර මගින් උත්ක්‍රමණය වෙනවා. ගැමා කිරණ ආරෝපණයක් හෝ ස්කන්ධයක් රහිත විද්‍යුත් චුම්බක විකිරණ නිසා ඒවැ උත්ක්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට මෙන්න මේ වගේ රූප සටහනකින් මේ නිරූපණය කරන්න පුළුවන් පරීක්ෂණාත්මකව පෙන්වලා තියෙන දෙයක්. එතකොට මේ විකිරණශීලී ප්‍රභවයක් පවතිනවා LED ආවරණයක් තුල. මේ විකිරණශීලී ප්‍රභවයෙන් නිකුත් වන කිරණ ධාරාවක් ලෙස වෙන් කරගෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් හරහා ගමන් කරවීමට සලස්සලා තියෙනවා. ඔබට මෙහිදී දැන් පැහැදිලි වෙනවා මෙම රූප සටහනේ මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ ධන තහඩුව දෙසට මේ කිරණ දැන් විකිරණශීලී ප්‍රභවයෙන් ගමන් ගන්නා කිරණ සියල්ලම එක් ධාරාවක් ලෙස පැමිණියත් විද්‍යුත් ක්ෂේත්‍රයේ තුලදී ඒ කිරණ වර්ග 3ක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම මෙතන මේ නිල් පාටින් පෙන්눔 කරලා තියෙනවා. ඊටාම් පහසුවෙන් උත්ක්‍රමණය වෙලා තියෙනවා ධන ආරෝපිත තහඩුව දෙසට. ඒන් අදහස් වන්නේ මේ විකිරණශීලී මූලද්‍රව්‍යයෙන් නැත්නම් විකිරණශීලී ප්‍රභවයෙන් නිකුත් කරනු ලබන කිරණ තුල ඍණ ආරෝපිත කිරණ නැත්නම් ඍණ ආරෝපිත අංශු පවතින බව. ඒ ඍණ ආරෝපිත අංශු තමයි අපි හඳුන්වන්නේ බීටා කිරණ විදිහට. ඒ වගේම ඔබට පේනවා මෙතන මේ රතු පැහැයෙන් නිරූපණය කරලා තියෙනවා ඇල්ෆා කිරණ එය ධන ආරෝපිත අංශුන් නැත්නම් ධන ආරෝපිත කිරණ අපගමනය වෙලා උත්ක්‍රමණය වෙලා තියෙන්නේ ඒ කියන්නේ ආකර්ෂණය වෙලා තියෙන්නේ බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයේ ඍණ තහඩුව දෙසට. කිසිදු අපගමනයකින් තොරව ගමන් කරලා තියෙනවා මේ කහ පාටින් පෙන්눔 කරලා තියෙන යමා කිරණ. එතකොට මෙතෙන්දි මේ රදර්ෆර්ඩ් මේ පරීක්ෂණාත්මකව පෙන්눔 කරනු ලැබුවා මේ ප්‍රධාන කිරණ ආකාර 3ක් පවතිනවා කියන එක. මෙතනදී මේ ඡායාරූප තහඩුවේ මේ කිරණ වැදීම හරහා නිකුත් වෙන දිලිසුම් මගින් එය නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ අපගමනයක් වෙනවද නැද්ද කියන එක සහ කොපමණ ප්‍රමාණයකින් අපගමනය වෙනවද කියන එක. මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන මෙතන තියෙන ඇල්ෆා අංශුත් සමග සංසන්දනය කරනකොට ඊටාම සැහැල්ලු සහ ඍණ එකක ආරෝපණයක් තියෙන නිසා පහසුවෙන් උත්ක්‍රමණය වෙලා තියෙනවා. මෙතනදී මේ උත්ක්‍රමණය වෙලා තියෙන කෝණය ඊටාම අඩුයි. මොකද මේ සියල්ල එක්ව තරණය වෙනවා. මේ විද්‍යුත් ක්ෂේත්‍රයට ලක් වුණාට පස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයේදී ඇතිවන බලය නිසා අමතර බලය නිසා උත්ක්‍රමණය සිද්ධ වෙන්නේ. මෙතනදී උත්ක්‍රමණය වෙන ප්‍රමාණය ඊටාම අඩුයි. හේතුව ඇල්ෆා අංශුන් ඉලෙක්ට්‍රෝන හෙවත් බීටා අංශුන්ට සාපේක්ෂව ස්කන්ධයෙන් ඊටමත් ඉහළ නිසා. ස්කන්ධයෙන් ඊටමත් ඉහළ නිසා ඔබ දන්නවා දැනටමත් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය වගේ දල වශයෙන් 1840 ගුණයක් පමණ ප්‍රෝටෝනික ස්කන්ධය වැඩි. එතකොට මේ ඇල්ෆා අංශුව තුල ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක් තියෙනවා. එයාගේ ආරෝපණයත් ඒකක දෙකක් ඉලෙක්ට්‍රෝනය වගේ. ප්‍රතිවිරුද්ධ නමුත් ආරෝපණයේ ඉලෙක්ට්‍රෝනය වගේ දෙගුණයක්. හැබැයි ස්කන්ධය ඉතාමත් ඉහළයි. ඒක නිසා මෙතනදී මේ උත්ක්‍රමණය වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒක ඇත්තටම අපිට ඔබ භෞතික විද්‍යාවේදී ඉගෙන ගන්න අවස්ථිතිය කියන මූලධර්මයෙන්ුත් පැහැදිලි කරන්න පුළුවන්. මෙතනදී මේ චලිත ස්වභාවය මෙයාගේ වෙනස් වෙන ප්‍රමාණය ඊටාම අඩුයි. මෙතනදී මෙයා පහසුවෙන් උත්ක්‍රමණය වෙලා තියෙනවා. එතකොට මේක පරීක්ෂණාත්මකව පෙන්눔 කරපු කාරණයක්. මම සරල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා දෙකක් ඔබට පැහැදිලි කරලා දුන්නා. ඇල්ෆා අංශුවක් නිකුත් වීම හරහා පරමාණුක ක්‍රමාංකයට සහ ස්කන්ධ ක්‍රමාංකයට සිදුවෙන්නේ කුමක්ද කියන එක.
ඒ වගේම බීටා අංශුවක් නිකුත් වීම හරහා යම්කිසි මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකයට කුමක්ද වෙන්නේ කියන එක. බීටා අංශුවක් නිකුත් වෙනකොට ඒ පරමාණුක ක්‍රමාංකය නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව එකකින් වැඩිවීම සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද පිළිතුර ලබා ගන්න මේ ගැටලුවට කියන එක. ඔබට පේනවා මෙහිදී මේ රේඩියම් 226 පරමාණු ක්‍රමාංකයගේ 88 විකිරණශීල ක්ෂය වීමට ලක්වීමේදී අපි මේ ඇල්ෆා බීටා ගැමා කිරණ නිකුත් වීම තමයි මේ මූලද්‍රව්‍ය විකිරණශීල ක්ෂය වීමට ලක් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ මූලද්‍රව්‍ය න්‍යෂ්ටියේ තියෙන ප්‍රමාණය ක්‍රමෙන් අඩු වෙනවා. ඒ අංශුන් නිකුත් වීම හරහා විකිරණශීල ක්ෂය වීමට ලක්වීමේදී ඇල්ෆා අංශු දෙකක් ඉන්පසු බීටා අංශුවක් සහ නැවතත් ඇල්ෆා අංශුවක් විමෝචනය කරයි. එතකොට සමස්තයක් විදිහට ගත්තාම මෙතන ඇල්ෆා අංශු 3ක් විමෝචනය වෙලා තියෙනවා. බීටා අංශුවකුත් විමෝචනය වෙලා තියෙනවා. ප්‍රතිඵල වෙන න්‍යෂ්ටිය කුමක්ද කියලා අහන්න. ඇල්ෆා අංශු 3ක් විමෝචනය වෙලා තියෙනවා නම් දැන් මෙතන යම්කිසි පිළිවෙලකට දීලා තියෙනවා. නමුත් අපිට සමස්තය විදිහට ගන්න පුළුවන් මෙතන ඇල්ෆා අංශු 3ක් නිකුත් වෙලා තියෙනවා. ඇල්ෆා අංශු 3ක් නිකුත් වෙලා තියෙනවා කියන්නේ පරමාණුක ක්‍රමාංකය එහෙනම් ඒකක 6කින් අඩු වෙලා තියෙන්න ඕනේ. පරමාණු ක්‍රමාංකය ඒකක 6කින් අඩු වෙලා තියෙන්න ඕනේ. බීටා අංශුවක් නිකුත් වෙනවා කියන්නේ පරමාණුක ක්‍රමාංකය ඒකක 1කින් වැඩි වෙන්න ඕනේ. එතකොට ඒකක 6කින් අඩු වෙලා ඒකක 1කින් වැඩි වෙන්න ඕනේ. සමස්ත වෙනස ගත්තොත් එහෙනම් ඒකක 5ක වෙනසක් වෙන්න ඕනේ. 88ක් තිබිච්ච පරමාණුක ක්‍රමාංකය එහෙනම් 5ක වෙනසක් අඩුවක් වුණොත් 83 වෙන්න ඕනේ මේ හැදෙන න්‍යෂ්ටිය. එහෙමනම් ප්‍රතිඵල වෙන න්‍යෂ්ටිය මම x කියලා නිරූපණය කරොත් එයාගේ 88ක් තිබිච්ච පරමාණුක ක්‍රමාංකයේ අගය ඒකක 5කින් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 83ක් වෙන්න ඕනේ. ඔබ ආවර්තිතා වගුවක් පරිහරණය කරලා බැලුවොත් මේ පරමාණුක ක්‍රමාංකය 83ට අදාළ වෙන මූලද්‍රව්‍ය බිස්මත් කියන මූලද්‍රව්‍ය. එහෙනම් මේ බිස්මත් කියන මූලද්‍රව්‍ය තමයි අලුතෙන් හැදිලා තියෙන්න ඕනේ. හැබැයි අපි දන්න දෙයක් තමයි දැන් සමස්ථානික පවතිනවා මූලද්‍රව්‍ය වලට. එතකොට බිස්මත් වලත් මොන සමස්ථානිකයේද කියන එක තීරණය කරන්න නම් අපි දැනගත යුතුයි මෙතන ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා. ඔබ බැලුවොත් මේ පිළිතුරු දීලා තියෙන බිස්මත් තියෙන පිළිතුරු දෙකක් පවතිනවා. ඒ මෙතන දක්වලා තියෙන A සහ D. එතකොට A සහ D දෙකේම බිස්මත් පැවතුනත් ස්කන්ධ ක්‍රමාංකයන් වෙනස්. මෙතන 212ක් තියෙන්නේ, මෙතන 214ක් තියෙන්නේ. අපි බලමු මෙතනදී ස්කන්ධ ක්‍රමාංකය කොච්චර වෙනස් වෙනවද කියලා. ඇල්ෆා අංශුවක් නිකුත් වීම හරහා ස්කන්ධ ක්‍රමාංකය ඒකක 4කින් අඩු වෙනවා. ඇල්ෆා අංශු 3ක් නිකුත් වෙලා තියෙන නිසා එහෙනම් ඒකක 12කින් අඩු වෙන්න ඕනේ. බීටා අංශුවක් නිකුත් වීමේදී ස්කන්ධ ක්‍රමාංකයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඒකක 12ක් අඩු වෙනවා කියන්නේ මේ 226 තියෙන එකෙන් ඒකක 12ක් අඩු වුණොත් එහෙනම් මට එන්න ඕනේ මෙතන 214ක්. එහෙනම් මේකට පිළිතුර වෙන්න ඕනේ D. මම හිතනවා ඔබට මෙය පැහැදිලි වෙන්න ඇති කියලා. මෙතනදී මේ ගැටලුවේ යම්කිසි අනුපිළිවෙලක් දීලා තිබුණාට අපිට සමස්තය අවසානයේදී ලැබෙන න්‍යෂ්ටිය ස්වභාවය නැත්නම් අවසානයේදී ලැබෙන මූලද්‍රව්‍ය තමයි අපෙන් අහන්නේ. මේ මූලද්‍රව්‍ය හඳුනගන්නේ කොහොමද කියන එක. එතකොට අපි පරමාණුක ක්‍රමාංකය තීරණය කරාට පස්සේ අපිට මේ මූලද්‍රව්‍ය කුමක්ද කියලා ඊටම පහසුවෙන් කියන්න පුළුවන් ආවර්තිත වගුවක් උපයෝගී කරගෙන. ඒ විකිරණශීලීතාවයට අදාළව ඔබ දැනගත යුතු මූලික කරුණු තමයි මම ඔබට පැහැදිලි කරේ. අපි මේ රසායන විද්‍යාවට අදාළව මේ පරමාණුවේ ව්‍යුහය අපි අද පිළිගනු ලබන නූතන පරමාණුක ආකෘතිය තීරණය කිරීම සඳහා මේ සිදු කරන ලද පරීක්ෂණ පිළිවෙලින් සාකච්ඡා කරගෙන යනකොට අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන ඉතාම වැදගත් පරීක්ෂණයක් තමයි මේ රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාව කියන එක. ඇත්තට මේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන්නේ ජේ.ජේ. තොම්සන්ගේ එක කාලයක ශිෂ්‍යයෙක් විදිහට හිටපු විද්‍යාඥයෙක්. පොන් සියල්ලම ඔබ දැනගත යුතු අනිත් කාරණා තමයි භෞතික විද්‍යාඥයා. එතකොට ජේ.ජේ. තොම්සන්ගේ යටතේ වැඩ කරපු ශිෂ්‍යයෙක් විදිහට කාලයක් කටයුතු කරපු විද්‍යාඥයෙක් තමයි අර්නස්ට් රදර්ෆර්ඩ්. ඔහුගේ අරමුණ ඇත්තටම උනේ මේ ජේ.ජේ. තොම්සන් විසින් ඉදිරිපත් කරන ලද
පරමාණුක ආකෘතිය අපි පසුගිය පාඩමේදී ඉගෙන ගත්තා මේ ප්ලම් පුඩින් ආකෘතිය කියන එක සත්‍යයි කියලා පෙන්눔 කරන්න. ඔහුට අවශ්‍ය වුණේ මේක හරි කියලා පෙන්눔 කරන්න. ඒ සඳහා ඔහු පරීක්ෂණයක් සිදු කරා. නමුත් අවසානයේදී අපි මේ පරීක්ෂණයේදී ඉගෙන ගන්නවා ඔහුගේ පරීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය වුණේ ජේ.ජේ. තොම්සන් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය නිවැරදි නොවන බව ඔප්පු වීම. මේකෙදි සිදු කරපු පරීක්ෂණය මම ඊටාම කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම්. ඔහු යොදාගත්තා විකිරණශීලී ප්‍රභවයක්. ඒ විකිරණශීලී ප්‍රභවයේ නිකුත් වෙන ස්කන්ධයෙන් වැඩිම අංශු වර්ගයේ ඇල්ෆා අංශු අපි දන්නවා. ඒ ඇල්ෆා අංශු ධාරාවක් ඊටාම තුනී රන් පත්‍රයක් නැත්නම් ලෝහ පත්‍රයක් මතට වදින්න සැලැස්සුවා. එතකොට මේ ලෝහ පත්‍රය ඇත්තටම ඊටාමත් තුනී ලෝහ පත්‍රයක්. ඒ සඳහා ඔහු යොදාගත්තේ රන් ලෝහ පත්‍රයක්. ඒකට හේතුවක් තියෙනවා. දැන් රන් රිදී වගේ ලෝහ ගත්තාම ඒ ලෝහවල අපි දන්නවා අර තන්්‍යතාවය සහ ආහාන්‍යතාවය කියන එක ඒ ಗುಣ ඊටාම වැඩි. ඒ කියන්නේ රන් වගේ ලෝහයක් ගත්තාම ඊටාම පහසුවෙන් අර තැලීමට ලක් කරන්න පුළුවන්. එතකොට ඊටාමත් තුනී ලෝහ පත්‍රයක් සාදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ලෝහ පත්‍රය යොදාගෙන තමයි ඔහු මේ පරීක්ෂාව කරේ. එතනදී මේ ඇල්ෆා අංශු නිකුත් කරන මේ විකිරණශීලී ප්‍රභවයෙන් නිකුත් වන ඇල්ෆා අංශු මේ තුනී රන් පත්‍රයේ ගැටීමට සලස්සලා තියෙනවා. මේකෙදී මේක සංවෘත පද්ධතියක් තුලදී රේචනය කරපු පද්ධතියක් තුලදී තමයි සිද්ධ කරලා තියෙන්නේ. එතනදී මේ රන් පත්‍රය හරහා ගමන් කරන ඇල්ෆා අංශු ඊටමත් තුනී රන් පත්‍රය හරහා ගමන් කරනු ලබන ඇල්ෆා අංශු ඒ රන් පත්‍රය හරහා ගමන් කිරීමේදී අපගමනයක් වෙනවද නැද්ද කියන එක නිරීක්ෂණය කරා. ඒ සඳහා චලනය කළ හැකි තිරයක් සහ චලනය කළ හැකි අන්වීක්ෂයක් යොදාගෙන තියෙනවා. එතකොට ඇල්ෆා අංශු මේ හරහා ගමන් කරනකොට කිසිදු අපගමනයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ ඇල්ෆා අංශු මේ රන් පත්‍රයට ප්‍රතිවිරුද්ධ ප්‍රදේශයෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකද මේ ඡායාරූප තහඩුව මත නැත්නම් මේ තිරය විදිහට අපි යොදාගෙන තියෙන දේ මත මේ ඇල්ෆා අංශුන් වදිනකොට නිකුත් වන ආලෝකය මගින් ඒ ප්‍රමාණයන් යම්කිසි ආකාරයකට ගණනය කිරීමට ලක් කරන්න පුළුවන්. ඒතර මේ රූප සටහනෙන් ඔබට මේ නිරීක්ෂණය සරලව පෙන්වලා තියෙනවා. මේකෙදි පේනවා බොහොමයක් මේ ඇල්ෆා අංශුන් මෙතනදී පෙන්눔 කරලා තියෙන්නේ මේ ඇල්ෆා අංශුන් ගමන් කරන මාර්ගයේ බොහොමයක් ඇල්ෆා අංශුන් අපගමනයක් නොවි ගමන් වෙලා කරලා තියෙනවා. මෙතන පෙන්눔 කරලා තියෙන්නේ මේ අපගමනයේ වෙච්ච ඇල්ෆා අංශුන් නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකෙදී නැවතත් මේ තහඩුවේ ගැටිලා ඒ ගමන් මාර්ගයේම නැවත පැමිණි කිරණ පෙන්눔 කරලා තියෙනවා. එතකොට වැඩි ප්‍රමාණයක් ගමන් මාර්ගයේ කිසිදු බාධකයකින් තොරව බාධාවකින් තොරව ගමන් කරලා තියෙනවා. එතනදී රදර්ෆර්ඩ් ඒ කරුණ මගින් නිගමනයකට පැමිණියා. එහෙනම් පරමාණුවේ වැඩි ප්‍රදේශයක් තියෙන්න ඕනි හිස් අවකාශය. එහෙම නැත්නම් ඊටා මොළොක් මෘදු ප්‍රදේශයක් කියන එක. මොකද ඇල්ෆා අංශුන් ඒ හරහා ගමන් කරනකොට ඇල්ෆා අංශුන්ට සැලකිය යුතු බාධකයක් ඒ ගමන් මාර්ගයට ලැබිලා නැහැ. ඒක නිසා වැඩි ප්‍රමාණයක් පරමාණුවේ තියෙන්න ඕනි හිස් අවකාශය කියන එක රදර්ෆර්ඩ් නිගමනය කරා. එතකොට යම්කිසි පරමාණුවක් අපි සැලකුවොත් මේ රදර්ෆර්ඩ් නිගමනය කරපු කරුණු වලට අනුව මේ පරමාණුවේ වැඩි ප්‍රදේශයක් තියෙන්න ඕනි හිස් අවකාශය. ඒක නිසා තමයි මේ වැඩි ප්‍රමාණයක් ඇල්ෆා අංශු අපගමනයකින් තොරව ගමන් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් නිරීක්ෂණ කිහිපයක් ලබා ගත්තනේ. මොනවාද නිරීක්ෂණ? ඔහු ලබා ගත්තේ අනිත් නිරීක්ෂණ තමයි ඊටාම සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් අපගමනය වුණා. ඊටාමත් සුළු ප්‍රමාණයක් මහා කෝණ වලින් අපගමනය වුණා. ඒ වගේම ඊටාමත්ම සුළු ප්‍රමාණයක් නැවත ඒ ගමන් මාර්ගයේම පැමිණියා. ඒ සඳහා ඔහු විසින් ප්‍රකාශ කරේ මේ පරමාණුවේ ආරෝපණය ධන ආරෝපණය සහ ස්කන්ධය ඒ පරමාණුවේ සමස්ත පරිමාවට සාපේක්ෂව ඊටාම කුඩා ප්‍රදේශයක කේන්ද්‍රගත වෙලා
රාශීභූත වෙලා තියෙනවා කියන එක. ඒ පරමාණුවේ ස්කන්ධය සහ ආරෝපණය රාශීභූත වෙලා තියෙන කේන්ද්‍රයේ ඇල්ෆා අංශුන් ගැටෙනකොට හෝ ඒ කේන්ද්‍රය අසලින් ඇල්ෆා අංශුන් ගමන් කරනකොට හෝ ඒ කේන්ද්‍රයේ පැත්තක ඇල්ෆා අංශුන් ගැටෙන අවස්ථාවකදී තමයි අර උත්ක්‍රමණයන් නිරීක්ෂණය කරලා තියෙන්නේ. මෙහෙම කියන්නේ රදර්ෆර්ඩ් විසින් ප්‍රකාශ කරපු කරුණ ඒ නිරීක්ෂණ මත පදනම් කරගෙන. ඊට පස්සේ රදර්ෆර්ඩ් ප්‍රකාශ කරා මේ පරමාණුවේ ධනාරෝපණය සහ සමස්ත ධනාරෝපණය සහ ස්කන්ධයේ මුළුමනින්ම වාගේ රාශීභූත වී තිබෙන මෙම ඊතා කුඩා කේන්ද්‍රය රදර්ෆර්ඩ් විසින් නම් කරා න්‍යෂ්ටිය කියලා. රදර්ෆර්ඩ් විසින් නම් කරා න්‍යෂ්ටිය කියලා. එහෙනම් රදර්ෆර්ඩ් තොම්සන් විසින් ඉදිරිපත් කරන ලද ආකෘතිය නිවැරදි නොවන බව ඔප්පු කරලා පෙන්වුවා. මොකද්ද තොම්සන් ඉදිරිපත් කරපු ආකෘතිය? තොම්සන් කිව්වේ පරමාණුව ධනාරෝපිත ඝන ගෝලයක් වැනි වස්තුවක්, නැත්නම් ධනාරෝපිත ඝන ගෝලයක්, කුඩා අංශුවක් ධනාරෝපිතයි. එහි සමස්ත ධනාරෝපණයේ උදාසීන වීමට ප්‍රමාණවත් වන පරිදි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පවතිනවා කියන එක. බැරි වෙලා හරි පරමාණුව මෙහෙම ධනාරෝපිත ඝන ගෝලයක් වුණා නම් මේ විදිහට ඇල්ෆා අංශු බහුතරයක් වැඩි ප්‍රමාණයක් මේ හරහා විනිවිද යන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් යම්කිසි අපගමනයකට අනිවාර්යයෙන්ම ලක් වෙන්න ඕනි. මේ කරුණ නිසා රදර්ෆර්ඩ් විසින් මේ තොම්සන්ගේ ආකෘතිය නිවැරදි නොවන බව ඔප්පු කරලා ඔහු විසින් නව පරමාණුක ආකෘතියක් ඉදිරිපත් කරනු ලැබුවා. ඔබට මෙතනදී පැහැදිලි වෙනවා මම දැන් පැහැදිලි කරපු කරුණු ටික බොහොමයක් ඇල්ෆා අංශුන් උත්ක්‍රමණයක් නොමැතිව යනවා. කිහිපයක් පමණක් සුළු වශයෙන් උත්ක්‍රමණයක් වෙමින් ගමන් කරනවා. ඊටාම සුළු සංඛ්‍යාවක් රන් පාත්‍රයේ වැදිලා ගමන් මාර්ගයේ නැවත පොළා පනිනවා. මේව තමයි ඔහු විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු. මේ කරුණු මත පදනම් වෙලා ඔහු ප්‍රකාශ කරේ පරමාණුවේ වැඩි පරිමාවක් හිස් අවකාශය වෙන්න ඕනි කියන එක. මේ ධනාරෝපණය එහි කේන්ද්‍රය වූ ඝන හරයක එක රාශි වී ඇති බව. ඒක තමයි න්‍යෂ්ටිය කියලා හැඳින්වුවේ. ඒ වගේම මේ පරීක්ෂාවේදී උත්ක්‍රමණයට හේතුව විදිහට ඔහු ප්‍රකාශ කරා මේ ඇල්ෆා අංශුන් මේ න්‍යෂ්ටිය ආසන්නයට පැමිණීම හෝ න්‍යෂ්ටිය ගැටීම තමයි මේ උත්ක්‍රමණයට හේතු වෙන්නේ කියන එක. මේ කරුණු පදනම් කරගෙන රදර්ෆර්ඩ් විසින් ඉදිරිපත් කරා නව පරමාණුක ආකෘතියක්. ඒකට අනුව පරමාණුවේ ධනාරෝපණය සහ ස්කන්ධයේ වැඩි ප්‍රමාණයක් මේ ඊටාම කුඩා ඝන හරයක කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒකට තමයි න්‍යෂ්ටිය කිව්වේ. ඉලෙක්ට්‍රෝන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා විසිරී පවතිනවා කියන කරුණ තමයි රදර්ෆර්ඩ් ප්‍රකාශ කරේ. ඒ කියන්නේ රදර්ෆර්ඩ් විසිනුත් මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා සකස් වී තිබෙන ආකාරය පිළිබඳ අදහසක් ලබා දුන්නේ නැහැ. ඔහුගේ පරමාණුක ආකෘතිය මේක. මේ ආකෘතියට අනුව න්‍යෂ්ටිය තුල ධනාරෝපණය සහ ස්කන්ධය කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා විසිරී පවතිනවා. හැබැයි ඔහුත් මේ න්‍යෂ්ටිය තුල ඉලෙක්ට්‍රෝන සැකැස්ම අද අපි පිළිගන්න අර ශක්ති මට්ටම් කියන සංකල්පය හෝ න්‍යෂ්ටිය තුල ඉලෙක්ට්‍රෝන වල ක්‍රමවත් සැකැස්මක් තියෙනවා කියන දේ රදර්ෆර්ඩ් ඉදිරිපත් කරේ නැහැ. මේ කරුණට පෙර මම දොළ පුතාලට විශේෂ තව මේ පරීක්ෂණය ආශ්‍රිතව ලබාගත් දෙයක් පැහැදිලි කරන්න. මේ රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාවේ ප්‍රතිඵල මත පදනම් වෙලා මේ පරමාණු වල සහ න්‍යෂ්ටීන් වල තරම ප්‍රමාණය නැත්නම් අරය පිළිබඳ දල අදහසක් දල මිනුමක් ඒ වෙනකොට ලබා ගත්තා. ඒ කියන්නේ පරමාණුකාරය මොන පරිමාණයද තියෙන්නේ, න්‍යෂ්ටීය අරය මොන පරිමාණයද තියෙන්නේ කියන එක. දල වශයෙන් 10^12 10^13 සෙන්ටිමීටර් කියන පරිමාණය තමයි න්‍යෂ්ටියක අරය. ඒ වගේම පරමාණුක අරය 10^8 සෙන්ටිමීටර් කියන අගයන් පරාසය අගේ පරාසය තමයි පවතින්නේ. මේකත් රදර්ෆර්ඩ්ගේ පරීක්ෂාවෙන් පසුව ඒ පරීක්ෂාවේදී අර ඇල්ෆා අංශුන් වල අපගමනය වූ කෝණ උපයෝගී කරගෙන හොයාගෙන තියෙන කරුණක්. මෙම කරුණ බැලුවොත් අපි පසුව කරන ලද පරීක්ෂණ වලින් මේ පරමාණු තුල පරමාණු වල ස්කන්ධ සැලකුවාම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධ වලට වඩා ගොඩක් වැඩි කියන එක ඔප්පු වුණා.
කියන්නේ පරමාණුක ස්කන්ධය දැන් මේ වෙනකොට හොයාගෙන තිබුණේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන. හැබැයි පරමාණු වල ස්කන්ධ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධ වලට වඩා ඉතා විශාලයි කියන එක ඔප්පු වෙලා හොයාගනු ලැබුවා. ඒ කරුණත් එක්කම රදර්ෆර්ඩ් සෛද්ධාන්තිකව ප්‍රකාශ කරා එහෙමනම් පරමාණු තුල මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට අමතරව තවත් අංශු වර්ගයක් පැවතිය යුතුයි කියන එක. තවත් උදාසීන අංශු වර්ගයක් පැවතිය යුතුයි කියන එක ප්‍රකාශ කරා. සෛද්ධාන්තිකව ප්‍රකාශ කරා. ඉන් පසුව තවත් විද්‍යාඥයෙක් පරීක්ෂණයක් සිදු කරා. ජේම්ස් චැඩ්වික් ඔහු විසින් සිදු කරන ලද පරීක්ෂණය මගින් මේ පරමාණු තුළ තවත් උදාසීන අංශු වර්ගයක් පවතිනවා කියන එක සොයාගනු ලැබුවා. ඒ උදාසීන අංශු වර්ගය අපි අද හඳුන්වන නියුට්‍රෝන. මේ 1932 තමයි මේ චැඩ්වික් මේ පරීක්ෂණය සිදු කරේ. ඒකේ ප්‍රතිඵලය තමයි නියුට්‍රෝන සොයා ගැනීම. එතකොට නියුට්‍රෝන එක ස්කන්ධය කියන එක ගත්තොත් ප්‍රෝටෝන එක ස්කන්ධයට වඩා සුළු ප්‍රමාණයක වැඩි අගයක් ගන්නවා. ඒ වගේම නියුට්‍රෝනයට ආරෝපණයක් පවතින්නේ නැහැ. නියුට්‍රෝනය සඳහා නියුට්‍රෝනය උදාසීනයි. ඒ වගේම ස්කන්ධය ගත්තොත් ස්කන්ධය ප්‍රෝටෝන එක ස්කන්ධයට වඩා ඉතාමත් සුළු වැඩි බවක් නැත්නම් අපිට කියන්න පුළුවන් පරමාණුක ස්කන්ධය සඳහා වැඩිම දායකත්වයක් සපයන අංශුව උපපරමාණුක අංශුව නියුට්‍රෝනය කියලා. දැන් අපි බලමු පසුගිය පාඩමේදී අපි අධ්‍යයනය කරන ලද කරුණුත් සමග මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන උපපරමාණුක අංශුන් සම්බන්ධයෙන් සාරාංශයක් මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා මෙතෙන්දී. ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන සොයාගනු ලැබූ විද්‍යාඥයන් විදිහට අපි සලකන්නේ ප්‍රෝටෝනය රදර්ෆර්ඩ්, නියුට්‍රෝනය චැඩ්වික්, ඉලෙක්ට්‍රෝනය තොම්සන්. මේවා සංකේත විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන් විවිධ ආකාර පවතිනවා. ප්‍රෝටෝනය නිරූපණය කරන්න පුළුවන් ආකාර, නියුට්‍රෝන නිරූපණය කරන්න පුළුවන් ආකාර, ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්න පුළුවන් ආකාර. ස්කන්ධය සැලකුවොත් ප්‍රෝටෝනයේ ස්කන්ධය, නියුට්‍රෝනයේ ස්කන්ධය අපි මේ අගයන් දෙක බැලුවොත් ඉතාමත් ආසන්නයි. නමුත් නියුට්‍රෝනයේ ස්කන්ධය සුළු වශයෙන් ප්‍රෝටෝනයේ ස්කන්ධයට වඩා වැඩි. ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය ඉතාම කුඩා අගයක්. එතකොට ආරෝපණය ප්‍රෝටෝනයේ සහ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණ සංඛ්‍යාත්මකව එකම අගයක්. හැබැයි ආරෝපණ ඉලෙක්ට්‍රෝනයේ ඍණ ආරෝපණයක්, ප්‍රෝටෝනයේ ධන ආරෝපණයක් පවතින. සාපේක්ෂ ආරෝපණය කියලා මම මෙතනදී වරහන් තුල නිරූපණය කරලා තියෙන්නේ. අපි ප්‍රෝටෝනයේ ආරෝපණය ධන එකක් කියලා සැලකුවොත් ඊට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝනයේ ඍණ එකක්, නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවක් විය යුතුයි. අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරමාණුක ක්‍රමාංකය, සමස්ථානික සහ ස්කන්ධ ක්‍රමාංකය පිළිබඳ කරුණු. න්‍යෂ්ටිය තුල පවතින අංශු ප්‍රධාන වශයෙන් මේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන එකතුව අපි මේවට ලබා දෙන නම තමයි නියුක්ලියෝන කියන නම. න්‍යෂ්ටිය තුළ පවතින අංශු. ඒතර ප්‍රෝටෝන සහ නියුට්‍රෝන මේ නියුක්ලියෝන වල සංරචක විදිහට අපි සලකනවා. නියුක්ලියෝන කියලා අපි කියන්නේ නැත්නම් නියුක්ලියෝන අංකය කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවට. මේ නිශ්චිත ප්‍රෝටෝන සංඛ්‍යාවක් සහ නියුට්‍රෝන සංඛ්‍යාවක් පවතින ඕනිම අංශුවක්, ඒ කියන්නේ ඕනිම න්‍යෂ්ටියක්, ඒක පරමාණුවක්, අයනයක්, අණුවක්, නියුක්ලයිඩයක් කියලා හඳුන්වනු ලබනවා. අපි බලමු මූලද්‍රව්‍යයක් සංකේතවත් කරන සරල ආකාරය මොකක්ද කියන එක. මූලද්‍රව්‍යයක සංකේතය මම x කියලා සැලකුවොත් මූලද්‍රව්‍ය අපි මේ වම් පැත්තේ ඉහළින් සඳහන් කරන්නේ ස්කන්ධ ක්‍රමාංකය, නියුට්‍රෝන සංඛ්‍යාවේ සහ ප්‍රෝටෝන සංඛ්‍යාවේ එකතුව. ඒ වගේම පහළින් දක්වනවා පරමාණුක ක්‍රමාංකය. උදාහරණයක් විදිහට සෝඩියම් 2311 කියලා සඳහන් කරොත් සෝඩියම් පරමාණුව ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඒ වගේම මෙතන නියුට්‍රෝන 12ක් තියෙනවා කියන එක ඔබට පැහැදිලි වෙනවා. රදර්ෆර්ඩ්ගේ සමකාලීන විද්‍යාඥයෙක් වෙච්ච මේ හෙන්රි මෝස්ලි කියන විද්‍යාඥයා සොයාගත්තේ කරුණක් තිබුණා. ඔහු කිව්වේ මේ න්‍යෂ්ටියේ පවතින ධනාරෝපණ පරමාණුවෙන් පරමාණුවට, මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රෝන එකක එකින් එකට කියන එක. කියන්නේ න්‍යෂ්ටියේ මූලද්‍රව්‍ය අපි සැලකුවාම මූලද්‍රව්‍ය වල න්‍යෂ්ටියේ පවතින ආරෝපණය වැඩිවීම සිදු වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඒකක එකින් එකට කියන එක. ඇත්තටම මේ මූලද්‍රව්‍යයක අනන්‍යතාවය තීරණය කරනු ලබන
ප්‍රධාන සාධකය පරමාණුක ක්‍රමාංකය කියන තැනට ආවේ මෝස්ලි විසින් සිද්ධ කරපු පරීක්ෂණයෙන් පස්සේ. මෝස්ලි විසින් සිද්ධ කරපු පරීක්ෂණයෙන් පස්සේ. අපි ආවර්තිතාවක ඊළඟට ඉගෙන ගන්නකොටත් මේ පරීක්ෂණයෙන් පස්සේ තමයි ඇත්තටම මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීමේ පදනම විදිහට මේ පරමාණුක ක්‍රමාංකය යොදාගත්තේ කියන එක ඉගෙන ගන්නවා. එතකොට ඕනිම මූලද්‍රව්‍යයක් අපි සැලකුවොත් ඒ මූලද්‍රව්‍ය පරමාණුවක පවතින ප්‍රෝටෝන ගණන තමයි පරමාණුක ක්‍රමාංකය කියලා හඳුන්වන්නේ. ඒක මම ඔබට පැහැදිලි කරා. මේ මූලද්‍රව්‍යක පරමාණුක ක්‍රමාංකය ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානයි. ඒක උදාසීන පරමාණුවක් නම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවටත් සමාන වෙනවා. ඊළඟට අපි බලමු තවත් වැදගත් කරුණක්. අපි මේ දක්වා ඓතිහාසික කරුණු කීපයක් සාකච්ඡා කරා. තවත් වැදගත් කරුණක් සාකච්ඡා කරමු. ඊටමත් කෙටියෙන් සමස්ථානික කියන කොටස. සමස්ථානික කියලා අපි හඳුන්වන්නේ එකම මූලද්‍රව්‍යයකට අයත් වෙනස් පරමාණු. වෙනස් පරමාණු මේවා වෙනස් වෙන්න හේතුව ඒ පරමාණු සතුව විවිධ නියුට්‍රෝන සංඛ්‍යා පැවතීම. එහෙනම් අපිට කියන්න පුළුවන් සමස්ථානික කියලා කියන්නේ එකම මූලද්‍රව්‍යයකට අයත් විවිධ නියුට්‍රෝන සංඛ්‍යාවන් පවතින පරමාණු. ඒ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වුණාම අපි දන්නවා දැන් ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. එතකොට එකම මූලද්‍රව්‍යයට අයත් වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා පවතින පරමාණු නැත්නම් වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු. මේ සමස්ථානික නිරීක්ෂණය කරන්න නැත්නම් සමස්ථානික හඳුනා ගැනීම සඳහා මුලින්ම උපකරණයක් නිපදවනු ලැබුවේ F.W. ඇස්ටන් කියන විද්‍යාඥයා J.J. තොම්සන් සමග සම්බන්ධ වෙලා. ඒ විද්‍යාඥයන් දෙදෙනා තමයි. ඔවුන් විසින් නිපදවපු උපකරණය තමයි ස්කන්ධ ભેද දර්ශකය කියලා හඳුන්වන්නේ. වර්තමානයේදී ඒ වැඩි දියුණු කරලා අපි භාවිතා කරනවා ස්කන්ධ ભેද මානය. mass spectrometers කියන වචනේ භාවිතා කරන්නේ. ස්කන්ධ ભેද මානය. එතකොට මේ ස්කන්ධ ભેද මානය උපයෝගී කරගෙන යම්කිසි මූලද්‍රව්‍යයක සමස්ථානික හඳුනා ගන්න පුළුවන්. ඒ සමස්ථානික හඳුනා ගැනීමෙන් පසුව සමස්ථානික පවතින මූලද්‍රව්‍යයකට අපිට පුළුවන් මේ මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. සමහර මූලද්‍රව්‍ය පවතිනවා ස්වභාවයේ සමස්ථානික ගණනාවකින් පවතිනවා. ඇත්තටම අපි දන්න මූලද්‍රව්‍ය ගත්තොත් වැඩි ප්‍රමාණයක් සමස්ථානික එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් පවතිනවා. ඒක නිසා අපි ගණනය කිරීම වලදී සහ අපි භාවිතා කරන කටයුතු වලදී මේ මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපි යොදාගන්නේ ගණනය කරන ලද අගයක්. එතෙන්දී අපි යොදා ගන්නු ලබන්නේ මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට ඔබගෙන් විෂය නිර්දේශයේ යටතේ බලාපොරොත්තු වෙන එක කරුණක් තමයි මේ සමස්ථානික දත්ත පදනම් කරගෙන මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ කොහොමද කියන එක. ස්කන්ධ ભેද මානය මගින් ලබා ගන්න පුළුවන් තොරතුරු කීපයක් මම සඳහන් කරලා තියෙනවා. ඒ සමස්ථානික සංඛ්‍යාව හොයන්න පුළුවන්. එක් එක් සමස්ථානිකයේ තියෙන සාපේක්ෂ සුලභතාවය. ඒකෙන් අදහස් කරන්නේ දැන් උදාහරණයකට මම කතා කරොත් කාබන් කියන මූලද්‍රව්‍ය. කාබන් කියන මූලද්‍රව්‍ය සමස්ථානික කාබන් 12 තියෙනවා. කාබන් 13, කාබන් 14 තියෙනවා. එතකොට අපේ ශරීරයේ පවතින ප්‍රධාන මූලද්‍රව්‍යයක් විදිහට ගත්තොත් කාබන් මූලද්‍රව්‍ය මේ සමස්ථානික ආකාර කීපෙම පවතිනවා. වැඩිම ප්‍රමාණයක් පවතින්නේ C12 කියන සමස්ථානිකයේ. ඒ කියන්නේ ප්‍රෝටෝන 6ක් සහ නියුට්‍රෝන 6ක් තියෙන පරමාණු. එතකොට ඊටමත් සුළු වශයෙන් තමයි අනිත් C13 සහ 14 පවතින්නේ. ඒ සමහර සමස්ථානික තියෙනවා මූලද්‍රව්‍ය වල විකිරණශීලී. උදාහරණයක් විදිහට කාබන් සැලකුවොත් කාබන් වල C14 කියන සමස්ථානිකය විකිරණශීලී සමස්ථානිකයක්. එතකොට ස්කන්ධ ભેද දර්ශකය උපයෝගී කරගෙන මේ සමස්ථානිකවල සාපේක්ෂ සුලභතාවයේ ස්වභාවය ඒගොල්ලෝ කොච්චර ප්‍රමාණයක් පවතිනවද කොච්චර ප්‍රතිශතයක් පවතිනවද කියන එක ගණනය කරන්න පුළුවන්. ඒ වගේම ඒ සමස්ථානිකවල එක් සමස්ථානිකයේ සාපේක්ෂ ස්කන්ධයන් ගණනය කරන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ වගේම මේ දත්ත උපයෝගී කරගෙන අපිට පුළුවන් සමස්ථානික තියෙන මූලද්‍රව්‍යයක මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සිදු කරන්නට පුළුවන්කම තියෙනවා.
අපි දැනට සොයාගෙන තියෙන මූලද්‍රව්‍ය ගත්තොත් 85කට වැඩි ප්‍රමාණයක් සමස්ථානික සාධන මූලද්‍රව්‍ය. මම මෙතෙන්දී ඔබට උදාහරණ කීපයක් දක්වලා තියෙනවා. දැන් හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් වල එක සමස්ථානිකයක් තමයි H11 කියලා තියෙන්නේ. මේකෙදි ප්‍රෝටෝන එකක් විතරයි පවතින, නියුට්‍රෝන නැහැ. මේක තමයි වඩාත්ම සුලභ ස්වභාවයේ තියෙන H21. ඔබ සමහර විට මේක අහලා ඇති වෙනත් නමකින් උනත් ඩියුටීරියම් කියන එක. අපි මේක ප්‍රෝටියම් කියලා හඳුන්වනවා. ඒ වගේම H31. ඒකේ නියුට්‍රෝන දෙකක් තියෙනවා. ඒක විකිරණශීලී සමස්ථානිකයක්. දැන් මෙතනදිත් පොඩි අදහසක් මම ඔබට ලබා දෙනවා. මේ නියුට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට මූලද්‍රව්‍යයක ඒ මූලද්‍රව්‍ය පරමාණුව අස්ථායී වෙන්න වැඩි නඹුරුවක් තියෙනවා කියන එක මේක බැලුවාම පොඩි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඊළඟට මේක කතා කරනවා. එතකොට නියුට්‍රෝන සංඛ්‍යාව වැඩි මූලද්‍රව්‍ය තමයි ඇත්තටම ගොඩක් විකිරණශීලී මූලද්‍රව්‍ය විදිහට පවතින්නේ. කාබන් වලත් මේ වගේම සමස්ථානික තියෙනවා. මෙතන තරු ලකුණක් දාලා පෙන්නලා තියෙන්නේ විකිරණශීලී සමස්ථානික. ඔක්සිජන් ඒ වගේම කොපර් ගත්තොත් මේකත් ඔබට හුරු පුරුදු සංකේතයක් නිසා මම මේ උදාහරණය යොදාගත්තේ. මේකෙදිත් සමස්ථානික දෙකක් විදිහට පවතිනවා. ඒ විදිහට සමස්ථානික පවතින මූලද්‍රව්‍ය අපිට හඳුනා ගන්න පුළුවන් මේ ස්කන්ධ ભેදමානයක් උපයෝගී කරගෙන. ස්කන්ධ ભેදමානය සම්බන්ධ හැදෑරීමක් උසස් පෙළදී කරන්නේ නැහැ. අපි සමස්ථානික සම්බන්ධ දත්ත උපයෝගී කරගෙන මධ්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම කියන කොටස විතරක් ඊටාම කෙටියෙන් සාකච්ඡා කරනවා. එතකොට මේ සමස්ථානික වල ස්ථායි අස්ථායිතාවය අපි සැලකුවොත් ස්වභාවයේ ස්ථායි වෙන ඒවා තමයි ස්ථායි සමස්ථානික, විකිරණශීලී ඒවා අස්ථායි සමස්ථානික. උදාහරණ මේ වගේ ඒවා විකිරණශීලී. අපි ආවර්තිතාවගයේදී ඔබ ඉදිරියේදී ඉගෙන ගන්න දෙයක් පරමාණුක ක්‍රමාංකය 83 වන බිස්මත් කියන මූලද්‍රව්‍ය සහ එයට පසුව තියෙන සියලුම මූලද්‍රව්‍ය විකිරණශීලී සමස්ථානික විදිහට පවතින. ඊට කලින් තියෙන මූලද්‍රව්‍ය වල සමස්ථානික ගත්තොත් සමහර විකිරණශීලී නොවන ඒවා තියෙනවා, සමහර විකිරණශීලී සමස්ථානික තියෙනවා. හැබැයි මෙතනින් පස්සේ තියෙන මූලද්‍රව්‍ය සියල්ලම විකිරණශීලී සමස්ථානික විදිහට තියෙනවා. මේ සමස්ථානිකවල මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සඳහා ඒ කොටසට පිවිසීමට පෙර ඉතාමත් කෙටියෙන් මෙම කොටස මම ඔබට හඳුන්වලා දෙන්නම්. මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිතා කරන දේ. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා අපි හඳුන්වනු ලබන්නේ මේ පරමාණු අණු අයනවල ස්කන්ධ මැනීම සඳහා භාවිතා කරනු ලබන සම්මත ඒකකය. එතෙන්දී සම්මත ස්කන්ධ මැනීමේ ඒකක භාවිතා කරාම අපිට පරමාණු අණු සහ අයන සඳහා ලැබෙන්නේ ඊටාම කුඩා අගයන්. ඒක නිසා සම්මත ඒකකයක් අපි භාවිතා කරනවා මේ වගේ ඊටාමත් කුඩා දේවල් වල ස්කන්ධමයින්. ඒක තමයි අපි හඳුන්වන්නේ මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එතකොට මේ සඳහා භාවිතා කරන මේ ඒකීකරණය කරන ලද පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියන එක අපි කෙටියෙන් බලමු. අපි මේක දැන් වර්තමානයේදී හඳුන්වන්නේ මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ යනු කාබන් 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. එතකොට ඕනිම පරමාණුක ස්කන්ධය මෙන්න මේ පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව ඉදිරිපත් කරාම අපිට එනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. නැත්නම් අණුවක ස්කන්ධය දුන්නොත් සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒ විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. රසායනික ගණනය කිරීම වලදී මේ කරුණ වැඩි වශයෙන් භාවිතා වෙනවා. එතකොට දැනට අපි මම හැඳින්වීමක් විදිහට ඔබට මේක ලබා දෙන්නේ කාබන් 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ අපි වර්තමානයේදී සිම්පල් U භාවිතා කරනවා. යුනිෆයිඩ් ඇටොමික් මාස් කියන එක ඔබ සමහර විට පොත්පත්වල දකින්න ඇති AMU විදිහටත් මේක භාවිතා වෙලා තියෙනවා. එතකොට යම් පරමාණුක ස්කන්ධය මෙම ඒකකයට දරන අනුපාතය තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. මේක U කියන එක ඩෝල්ටන් කියන ඒකකේනොත් ඉදිරිපත් කරන අවස්ථා පවතිනවා. එතකොට උදාහරණයකට මේ දක්වලා තියෙන්නේ අපි පරමාණුක ස්කන්ධ ඒකකයේ ගණනය කරන ආකාරය පෙන්눔 කරලා තියෙන්නේ. මෙතන පෙන්නලා තියෙන්නේ මේ 12 ග්‍රෑම් කියලා ඒක බෙදලා තියෙනවා ඇවෝගාඩ්‍රෝ නියතෙන් එක කාබන් 12 පරමාණුක ස්කන්ධය. ඒකෙන් 12න් එකක් තමයි මේ U කියලා සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් බලමු සමස්ථානික පවතින මූලද්‍රව්‍යයකට අදාළව
මේ ස්කන්ධ ભેද දර්ශක උපයෝගී කරගෙන ලබාගත් දත්ත උපයෝගී කරගෙන කොහොමද මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සිදු කරන්නේ කියන එක. එතනදී සමීකරණයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා සමස්ථානිකයේ ස්කන්ධයට. මේ කියන්නේ අදාළ සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වැඩි කිරීම භාගික සුලභතාවය. ඒ සමස්ථානිකයේ කොච්චර සුලභව ස්වභාවයේ පවතිනවද කියන එක ස්කන්ධ ભેද දර්ශකයේ උපයෝගී කරගෙන අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක භාගික සුලභතාවයක් විදිහට පත් කරොත් ඇත්තටම අපිට ප්‍රතිශතයක් විදිහට ලැබෙන අගයක් අපිට භාගික අගයක් වාට පත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතුවත් යම්කිසි මූලද්‍රව්‍යයක් සමස්ථානික දෙකකින් පවතිනවා කියලා ස්වභාවයේ එතකොට එක් සමස්ථානිකයක ස්කන්ධය වැඩි කිරීම එයාගේ භාගික සුලභතාවය. ධන එයාට එකතු කරන්න ඕනේ ඊළඟ සමස්ථානිකයේ සමස්ථානික ස්කන්ධය වැඩි කිරීම එයාගේ භාගික සුලභතාවය. මේ සමීකරණය මගින් අපිට මධ්‍යක පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මධ්‍යක අගය හොයන්න පුළුවන්. ඔබ නිකන් බැලුවොත් ආවර්තිතා වගුවක උදාහරණයක් විදිහට ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.5ක් විදිහට සඳහන් වෙලා තියෙනවා. ඇතැම් විට ඔබ දකී 35.4ක් විදිහට. ඒ වගේම කොපර් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 63.5ක් විදිහට. ඒ සියල්ලම මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගණනය කරපු අගයන්. දැන් ක්ලෝරීන් ගත්තොත් සමස්ථානික දෙකක් විදිහට පවතිනවා. කොපර් මූලද්‍රව්‍යත් ඒ විදිහටම ඒ සමස්ථානික පවතින මූලද්‍රව්‍යයන්ගේ දත්ත පදනම් කරගෙන මේ විදිහේ සමීකරණයකින් ගණනය කරගත්තේ මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් තමයි ඔබ ඒ වගුවල දකින්නේ. ඒ වගේම අපිට මේක ප්‍රතිශත සුලභතාවයක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම වුණත් අපිට 100ෙන් බෙදන්න වෙනවා. හරි. මම හිතන්නේ ඒක ඔබට පැහැදිලි. දැන් මේක 177ක් සුලභයි කියලා කිව්වොත් සුලභතාවයේ මෙතනට අපි දාන්නේ භාගිකාගේ 0.77යි. මෙතනට 77ම දැම්මොත් අපි 100ෙන් බෙදලා ගන්න. අපි සරල ගැටලුවක් සලකා බලමු. මෙහි දැක්වෙන පරිදි ස්වභාවික ක්ලෝරීන් පහත සමස්ථානික වලින් සමන්විත වේ. මේ ක්ලෝරීන් වල සමස්ථානික දෙකට අදාළව දත්ත ලබා දීලා තියෙනවා. ස්කන්ධ ભેද දර්ශකයෙන් ලබාගත් දත්ත ඒ සාපේක්ෂ සුලභතාවයන් ඒ වගේම ඒ අදාළ සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මම මීට පෙර ඔබට සඳහන් කරන ලද සමීකරණයට මෙම අගයන් ආදේශ කරොත් මේ එක් සමස්ථානිකයේ ස්කන්ධය භාගික සුලභතාවයෙන් වැඩි කරොත් මෙතන ප්‍රතිශතයක් විදිහට තියෙන එක භාගික සුලභතාවයට පත් කරොත් 0.7578 ඒ අගයන් දෙක එකතු කරොත් අපිට එනවා ක්ලෝරීන් වල මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මේ විදිහට තමයි අපි සමස්ථානික පවතින මූලද්‍රව්‍ය පරමාණුවක මධ්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සිදු කරනු ලබන්නේ. එහෙමනම් මම විශ්වාස කරනවා දුර පුතාලට අද මෙම පාඩම යටතේදී රදර්ෆර්ඩ්ගේ පරීක්ෂාව සම්බන්ධයෙන් ඒ වගේම නියුට්‍රෝනය සොයා ගැනීම, ඉන්පසු පරමාණු වල සංකේත, ඒ වගේම සමස්ථානික සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියන එක. අපි ඊළඟ පාඩමෙන් නැවතත් හමු වීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.